හරි. දරුවනේ මීළඟ ප්‍රශ්නය ස්වභාව නිෂ්පාදන හා සම්බන්ධව තමයි තියෙන්නේ. දැන් අපි ගත්තොත් එහෙම විශේෂයෙන්ම මේ ස්වභාව නිෂ්පාදන කියන ඒකක යටතේ ඔබගේ අපේ රටේ තියෙන ස්වභාව සම්පත් ඒ වගේම ජීවීන් තුළ හටගන්න ප්‍රාථමික පරිවෘත්ත ද්විතීයික පරිවෘත්තජ පාවිච්චි කරලා නව නිෂ්පාදන කෙරෙහි යන විදිහ ඖෂධ සංශ්ලේෂණය ඒ වගේ විවිධ නිස්සාරණ ක්‍රම විවිධ හඳුනා ගැනීමේ ක්‍රම ආදී ගැන ගැඹුරින් සාකච්ඡා කිරීමක් සිද්ධ වෙනවා. එතකොට මේකෙදී ඔබගෙන් අහන ප්‍රශ්නේ ගොඩක් වෙලාවට නිර්මාණශීලී. ඒක නිසා ඔබ මේ හා සම්බන්ධයෙන් පුළුල් දැනුමක් සහ නිරවුල් සංකල්ප ඔළුවේ තබාගෙන හිටියොත් වඩාත් යෝග්‍ය වෙනවා. අපි යම් බලන්න මේ C කොටසේ 7 වෙනි ප්‍රශ්නෙට. සිට්‍රනෙල්ලා යනු සේර තුල පවතින ස්වභාව නිෂ්පාදනයකි. සිට්‍රනෙල්ලා තෙල් නිස්සාරණය සඳහා භාවිත වන ක්‍රමයක පහත පියවර දක්වා ඇත. ශාක කොටස් සුමාලය ආසවණය කිරීම, සිට්‍රනෙල්ලා තෙල් අඩංගු ජල මිශ්‍රණය එකතු කර ගැනීම, නිර්ද්‍රවීය ද්‍රාවකයක් භාවිතයෙන් නිස්සාරණය කිරීම, නිර්ද්‍රවීය ද්‍රාවකයේ වාෂ්පීකරණය කිරීම, තුනී ස්තර වර්ණයක ශිල්පයේ භාවිතයෙන් ඵලය පරීක්ෂා කිරීම. හරි. ස්වභාව නිෂ්පාදනය යනු මොනවද? ප්‍රාථමික හා ද්විතීයික පරිවෘත්ත අතර වෙනස්කම් දෙකක් ලියන්න. සිට්‍රනෙල්ලා තෙල් වලින් මිනිසාට ලබාගත හැකි ප්‍රයෝජනය මොනවාද? පියවර 3එහි වැදගත්කම සඳහන් කරන්න. තුනී ස්තර වර්ණයක ශිල්පය මගින් ඵලය පරීක්ෂා කරන්නේ ඇයි? සමහර සංයෝග රසායනික නිෂ්පාදනය කිරීමේට ජෛව සංශ්ලේෂණය කිරීමේ වාසි දෙකක් දෙන්න. හරි. ඊළඟ පුතේ තියෙනවා මේ පෙට්‍රෝලියම් නිස්සාරණ ක්‍රියාවලිය ගැන ඊළඟ කොටස. පෙට්‍රෝලියම් ඉහළ විභවයක් සහිත ශක්ති විභවයක් සහිත ඉහත නිස්සාරණ ක්‍රියාවලිය සඳහා යොදා ගනී. මෙම ක්‍රියාවලියේදී කාබන් ඩයොක්සයිඩ්, ජලය, NOx, SOx සහ නොදැවුණු හයිඩ්‍රෝකාබන් නිපදවේ. මෙම ක්‍රියාවලියේදී විමෝචනය වන හරිතාගාර වායු දෙකක් නම් කරන්න. ඉහත නිස්සාරණ ක්‍රියාවලිය හේතු කොටගෙන විමෝචනය වෙන අම්ල වර්ෂාව කෙරෙහි ඍජු බලපෑමක් ඇති කරන වායු දෙකක් නම් කරන්න. අදෝරක්ත කිරණ අවශෝෂණය කළ හැකි වායු අණුවල ලක්ෂණ මොනවාද? සුපිරිසු නිෂ්පාදන සංකල්පයේ මූලික අරමුණු තුන සඳහන් කරන්න. ඉහත නිස්සාරණ ක්‍රියාවලියේදී නිපදවන අපද්‍රව්‍ය භාවිතයෙන් සුපිරිසු නිෂ්පාදන සංකල්පයේ මත පදනම්ව පරිසරයට සිදුවන හානිකර බලපෑම් අවම කරගන්නේ එම ඵලයේම ලබාගත හැකි වෙනත් ක්‍රමයක් සැකවින් පැහැදිලි කරන්න. හරි. අපි ඉස්සරහට යමු බලන්න. සිට්‍රනෙල්ලා සේර යනු සිට්‍රනෙල්ලා තෙල් යනු සේර තුල පවතින ස්වභාව නිෂ්පාදනයකි. සිට්‍රනෙල්ලා තෙල් නිස්සාරණය සඳහා භාවිත වන ක්‍රමයක පියවර 5ක් දක්වා ඇත. ශාක කොටස් සුමාලය ආසවණය කිරීම, සිට්‍රනෙල්ලා තෙල් අඩංගු ජල මිශ්‍රණය එකතු කර ගැනීම, නිර්ද්‍රවීය ද්‍රාවකයක් භාවිත නිස්සාරණය කිරීම, නිර්ද්‍රවීය ද්‍රාවක දාවකය වාෂ්පීකරණය කිරීම, තුනී ස්තර වර්ණයක ශිල්පයේ භාවිතයෙන් ඵලය පරීක්ෂා කිරීම. හරි. ස්වභාව නිෂ්පාදනය යනු මොනවාද? රයිට්. පුතේ අපි ස්වභාව නිෂ්පාදනයක් කියලා කිව්වොත් ජීවීන් තුල ආරම්භක ද්‍රව්‍ය විදිහට හිරුවෙලිය, ජලය, කාබන් ඩයොක්සයිඩ්, නයිට්‍රජන්, ෆොස්ෆරස් වැනි ද්‍රව්‍ය උපයෝගී කරගනිමින් ජීවීන් තුලම හටගන්නා නිෂ්පාදන එහෙම නැත්නම් කාබනික සංයෝග අපි ස්වභාව නිෂ්පාදන විදිහට හඳුන්වනවා. අපි දන්නවා ස්වභාව නිෂ්පාදන ගත්තොත් එහෙම මේ ස්වභාව නිෂ්පාදන ආකාර දෙකක් තියෙනවා. ප්‍රාථමික පරිවෘත්තජ සහ ද්විතීයික පරිවෘත්තජ කියලා. අපි ප්‍රාථමික පරිවෘත්තජ ගත්තොත් එහෙම ජීවයේ ජීවයේ ආරම්භයේදී විශාල ප්‍රමාණ වලින් නිපද වෙනවා. විශේෂයෙන්ම අපි දන්න ඔය අපේ තියෙන පෝෂක පදාර්ථ කාබෝහයිඩ්‍රේට් පවුල, ප්‍රෝටීන් පවුල, ලිපිඩ පවුල, විටමින් වගේ ඒවා, ඒ වගේම ප්‍රාථමික පරිවෘත්තජ කොට අපි ගොඩක් කට්ටිය පටල ගන්න වරද ගන්න දෙයක් තමයි එතනෝල් අයිති වෙනවා. ඒ වගේම ලැක්ටික් වගේ අම්ල, ඇසිඩික් අම්ලය වගේ අම්ල ප්‍රාථමික පරිවෘත්තජ වෙනවා. ඒ වගේම මේ ප්‍රාථමික පරිවෘත්තජ විකරණය එහෙම නැත්නම් මේක මොඩිෆයි වෙලා විකරණයට ලක් වෙලා ද්විතීයික පරිවෘත්තජ හට ගන්නවා. හැබැයි ද්විතීයික පරිවෘත්තජ හටගන්නේ දරුවනේ ජීවයේ වර්ධනයේ පරිණත හෝ අවසාන අවදී. කොහෙද? ජීවයේ වර්ධනයේ
පරිණත හෝ අවසාන අවධියේදී තමයි හටගන්නේ මොනවද? ඔව් ද්විතීක පරිවෘත්ත. ද්විතීක පරිවෘත්තජ අපි ගත්තොත් එහෙම ජීවියෙක් තුළ ඊටාම අල්ප වශයෙන් නිපද වෙන්නේ. දැන් ප්‍රාථමික පරිවෘත්තජ ගත්තොත් එහෙම මේ ප්‍රාථමික පරිවෘත්තජ ජීවියෙක් තුළ සුවිශේෂී කාර්යයක් කරන්නේ නැහැ. හැබැයි ද්විතීක පරිවෘත්තජ ජීවියෙක් තුළ සුවිශේෂී කාර්යයක් කරනවා. ඉතින් ඊටාම අල්ප වශයෙන් තමයි නිපද වෙන්නේ. එතකොට මේ ද්විතීක පරිවෘත්ත නිස්සාරණය තරම්ම පහසු නැහැ. හේතුව තමයි අපි ද්විතීක පරිවෘත්ත නිස්සාරණය කිරීම සඳහා විවිධ ක්‍රමවේද අනුගමනය කරන්න වෙනවා. ඒ වගේම විශේෂයෙන්ම විශේෂ පාලිත තත්ත්වයක් නැත්තම් මේ ද්විතීක පරිවෘත්තජ බන්ධන බිඳිලා වෙනස් සංකීර්ණ සංයෝග හදා ගන්න පුළුවන්. ඒ වගේම ශාක තුල ඊටාම ස්වල්ප වශයෙන් නැත්නම් ජීවීන් තුල ඊටාම ස්වල්ප වශයෙන් තමයි මේවා තියෙන්නේ. ඒක නිසා නිස්සාරණය ද්විතීක පරිවෘත්ත නිස්සාරණය ඊතරම්ම පහසු නැහැ. හරි. අපි බලමු ස්වභාව නිෂ්පාදනය යනු මොනවාද? ජීවීන් ආරම්භක ද්‍රව්‍ය ලෙස කාබන් ඩයොක්සයිඩ් හිරුවෙලිය H2O එහෙම නැත්නම් ජලය නයිට්‍රජන් N2 අපි N විතරක් තියමු නයිට්‍රජන් වායු වෙන N වෙන්නත් පුළුවන් N2 තිබ්බත් වරදක් නැහැ ෆොස්ෆරස් වැනි සංයෝග භාවිතයෙන් ඔවුන් තුලම නිපදවන ද්‍රව්‍ය නැත්නම් නිපදවන සංයෝග කියන වචනේ ගොඩක් හොඳයි. සංයෝග ස්වභාව නිෂ්පාදන නම් වේ. ජීවීන් ආරම්භක ද්‍රව්‍ය ලෙස කාබන් ඩයොක්සයිඩ් හිරුවෙලිය ජලය නයිට්‍රජන් ෆොස්ෆරස් වැනි සංයෝග භාවිතයෙන් ඔවුන් තුලම නිපදවන සංයෝග ස්වභාව නිෂ්පාදන නම් වේ. පැහැදිලි. ප්‍රාථමික සහ ද්විතීක පරිවෘත්තජ වෙනස්කම් දෙකක් ලියන්න. හරි. අපි දන්නවා ප්‍රාථමික පරිවෘත්තජයි ද්විතීක පරිවෘත්තජයි ගත්තොත් පුතේ ජීවයේ වර්ධනයට විකසනයට ප්‍රජනනයට පැවැත්මට ඍජුව දායක වන ද්‍රව්‍ය තමයි ප්‍රාථමික පරිවෘත්තජ. හැබැයි ද්විතීක පරිවෘත්තජ ජීවයේ වර්ධනයට විකසනයට ප්‍රජනනයට පැවැත්මට ඍජුව දායක වෙන්නේ නැහැ. එහෙනම් මම මේක තමයි මූලිකම වෙනස මේ ප්‍රාථමික පරිවෘත්තජ සහ ද්විතීක පරිවෘත්තජ අතර. මේක වගුවක ආකාරයෙන් ලියුවට වඩාත් පැහැදිලි වෙයි. ප්‍රාථමික පරිවෘත්තජ පළවෙනි පොයින්ට් එක ජීවීන්ගේ වර්ධනය විකසනය ප්‍රජනනය පැවැත්මට ජීවයේ වර්ධනය විකසනය ප්‍රජනනය පැවැත්මට මෙන්න මේ වචනය සුවිශේෂී වචනයක් ඍජුව දායක වේ.
ප්‍රාථමික පරිවෘත්තජ. හැබැයි මේකෙම මම ද්විතීක පරිවෘත්තජ ගැන ලිව්වත් දරුවනේ මේකෙදි මම ද්විතීක පරිවෘත්තජ ගැන ලිව්වොත් එහෙම ජීවීන්ගේ මේක ද්විතීක පරිවෘත්තජ පරිවෘත්තජ ජීවීන්ගේ වර්ධනයට විකසනයට ප්‍රජනනයට පැවැත්මට වචනය විශේෂ වචනය දැන් ඔයාලා මේක රතු පෑනේ ලියන්න යන්න එපා. ඔයාලට මතක හිටින්න මම ලියන්න දරුවනේ. ඍජුව දායක නොවේ. ඍජුව දායක නොවේ. ජීවීන්ගේ වර්ධනයට විකසනයට ප්‍රජනනයට පැවැත්ම ඍජුව දායක නොවේ. හරි. දෙක. එතකොට පුතේ ජීවයේ ආරම්භයේ නැත්නම් ජීවයේ ආරම්භයේදීම ජීවීන් තුල විශාල වශයෙන් නිපදවන දෙයක් තමයි ප්‍රාථමික පරිවෘත්තජ. හැබැයි ද්විතීක පරිවෘත්තජ ජීවීන් තුල නිපදවන්නේ ඊටම අල්ප වශයෙන් එය නිපදවන්නේ ජීවියෙක්ගේ වර්ධනය පරිණත හෝ අවසාන අවධියේදී. එහෙනම් ප්‍රාථමික පරිවෘත්ත ජීවියෙක් තුල ජීවයේ ආරම්භයේදී නිපද වෙනවා. ද්විතීක පරිවෘත්ත නිපදෙන ජීවියෙක්ගේ වර්ධනය පරිණත හෝ අවසාන අවධියේදී. ප්‍රාථමික පරිවෘත්තජ ජීවීන් තුල වැඩි වශයෙන් නිපද වෙනවා. හැබැයි ද්විතීක පරිවෘත්තජ නිපද වෙන්නේ ජීවීන් තුල ඊටාම අල්ප වශයෙන් පමණයි. අපි ලියමු බලන්න. දෙවෙනි කරුණ ජීවීන් තුල ජීවය ආරම්භයේදී ජීවීන් තුල ජීවය ආරම්භයේදී නිපද වේ. ආරම්භයේදීම නිපද වේ. මේක ජීවීන්ගේ වර්ධනයේ මම මේක විශේෂ පොයින්ට් එකක් නිසා පරිණත හෝ අවසාන අවධියේ හටගනී. ඊළඟ පොයින්ට් එක මොකද ප්‍රාථමික පරිවෘත්තජ ජීවීන් තුල මේ වචනේ සුවිශේෂයි වැඩි වශයෙන් නිපද වෙනවා. ජීවීන් තුල වැඩි වශයෙන් නිපදවන අතර සුවිශේෂී යට පිළිලියන්නම් මම
සුවිශේෂී කාර්යයක් සිදු නොකරයි. ජීවීන් තුළ වැඩි වශයෙන් නිපදවන අතර සුවිශේෂී කාර්යයක් සිදු නොකරයි. මෙතන ජීවීන් තුළ මේක දම්පි ප්‍රාථමික පරිවෘත්තජ මේ වචනය හොඳට බලාගන්න පුතේ විකරණයෙන් ඉතා සුළු වශයෙන් සුළු ප්‍රමාණයක් නිපදවන අතර සුවිශේෂී කාර්යයක් ඉටු නොකරයි. සුවිශේෂී කාර්යයක් ඉටු කරයි. පැහැදිලිනේ? මම මේ පොයින්ට්ස් 5ක් විතර තියෙන ටික කෙටි කරලා ලිව්වා. හරි. ජීවීන්ගේ වර්ධනයට විකසනයට ප්‍රජනනයට පැවැත්ම ඍජුදායක වෙනවා. ඍජුදායක වෙන්නේ නැහැ. ජීවී ආරම්භයේදී නිපදවනවා. ජීවීන්ගේ වර්ධනයේ පරිණතව අවසාන අවධියට ගන්නවා. ජීවීන් තුළ වැඩි වශයෙන් නිපදවනවා. හැබැයි සුවිශේෂී කාර්යයක් කරන්නේ නැහැ. ප්‍රාථමික පරිවෘත්තජ ඉතා සුළු ප්‍රමාණයක් නිපදවනවා. සුවිශේෂී කාර්යයක් ද්විතීයික පරිවෘත්තජ ඉෂ්ට කරනවා. දරුවනේ අපි ගත්තොත් එහෙම මේ ද්විතීයික පරිවෘත්තජ ගත්තොත් ජීවීන්ට ආකර්ශනීය වර්ණයක්, ඒ වගේම ආකර්ශනීය ගන්ධයක් සහ ආරක්ෂාකාරී යාන්ත්‍රණය සඳහා මේ ද්විතීයික පරිවෘත්තජ දායක වෙනවා. අපි ප්‍රාථමික පරිවෘත්තජ වලට උදාහරණ ගත්තොත් එහෙම මොනවාද? අපේ ඇඟේ තියෙන පෝෂක කාබෝහයිඩ්‍රේට් පවුල. ඒ කියන්නේ මොනොසැකරයිඩ්, ඩයිසැකරයිඩ්, පොලිසැකරයිඩ් ගොඩට අයිති සියලුම දෙනා. ඒ වගේම ලිපිඩ සහ ඇමයිනෝ අම්ල පවුල. ඒ වගේම ලිපිඩ සහ ප්‍රෝටීන්. හරි. එතකොට ප්‍රෝටීන් කිව්වොත් ප්‍රෝටීන් පවුලේ ඉන්න ඇමයිනෝ අම්ල, ඒ වගේම ඩයිපෙප්ටයිඩ් සියල්ල. හරි. විටමින් වගේ දේවල්. එතකොට අපි ගත්තොත් මේ එන්සයිම් වගේ දේවල් මේ ඔක්කොම වැඩි වශයෙන් නිපදවන කට්ටිය අපිට ගන්න පුළුවන් ප්‍රාථමික පරිවෘත්තජ විදිහට. ඒ වගේම ලැක්ටික් ඇසිඩ් එක, ඇල්කොහොල්, එතනෝල් කියන කෙනා. විශේෂයෙන්ම එතනෝල් කියන කෙනා. හරි. ඊළඟට අපි ගත්තොත් එහෙම ද්විතීයික පරිවෘත්තජ කියලා අපිට මොනවද එන්නේ? අපිට විශේෂයෙන්ම ඔය කැෆේන්, ඉයුජිනෝල්, ඇල්කලොයිඩ්, සගන්ධ තෙල් පවුල, ෆීනෝල්, පොලිෆීනෝල්, ක්වීනෝන, ටැනින්, මැනන් මේ සියලු දේවල් අයිති වෙන්නේ මොනවටද? ද්විතීයික පරිවෘත්තජ කොට. රයිට්? හරි. එතකොට වගුවක් ගහගෙන මේ ටික පුරුදු පුහුණුවත් වඩාත් යෝග්‍යයි. හරි. ඊළඟ ප්‍රශ්නයට යමු අපි. සිට්‍රනෙල්ලා තෙල් වලින් මිනිසාට ලබාගත හැකි ප්‍රධාන ප්‍රයෝජනෙ මේ ප්‍රයෝජන ගොඩක් තියෙනවා මේ සේර තෙල් වලින් ගන්න පුළුවන්. ප්‍රධාන ප්‍රයෝජනය තමයි විශේෂයෙන්ම ඔයාලා දන්නවා ඔය මදුරු කොයිල් හදද්දි කෘමි විකර්ෂක පාවිච්චි. ඒක ඇත්තටම කිව්වොත් කෘමීන් විකර්ෂණය කරවා ගැනීම. මරණෝ එක නෙමෙයි, විකර්ෂණය කර ගැනීමට තමයි සිට්‍රනෙල්ලා වැදගත් වෙන්නේ. අපි එහෙනම් මේකට කියනවා කෘමි විකර්ෂකයක් කියලා. ප්‍රයෝජනය තමයි කෘමි විකර්ෂක ලෙස ගත හැක. කෘමි විකර්ෂක ලෙස ගත හැක. පියවර 3හි වැදගත්කම සඳහන් කරන්න. බලමු මොකද පියවර 3න් කියවෙන්නේ කියලා. නිර්ද්‍රවීය ද්‍රාවකයක් භාවිතයෙන් නිස්සාරණය කර ගැනීම. රයිට්. ඒ කියන්නේ ඇත්තටම මේ සිට්‍රනෙල්ලා තෙල් ජලයෙන් වෙන් කරගන්න එක තමයි නිර්ද්‍රවීය ද්‍රාවකයක් දාලා කරන්නේ නේ. ඒ කියන්නේ මම චූටි දෙයක් කියලා දුන්නොත් අපි දන්නවා like dissolve like කියලා අපි අහලා තියෙනවා. දැන් ද්‍රවීයතාව වැඩි සංයෝගයක් දිය කරගන්න නම් ද්‍රවීයතාව වැඩි ද්‍රාවකයක් අවශ්‍යයි. ද්‍රවීයතාව මධ්‍යම ප්‍රමාණයේ තියෙන සංයෝගයක් දිය කරගන්න නම් ද්‍රවීයතාව මධ්‍යම ප්‍රමාණයේ ද්‍රාවකයක් අවශ්‍යයි.
නිර්ද්‍රවීය ද්‍රව්‍ය දිය කර ගන්න නම් දැන් උදාහරණයක් තමයි මේ සිට්‍රනෙල්ලා කියන කෙනා මෙයා නිර්ද්‍රවීයයි ඒක නිසා මේ වැඩේට නිර්ද්‍රවීය ද්‍රාවකයක් අවශ්‍යයි. එතකොට අපි මේ ද්‍රාවකයක් තෝරා ගැනීමේදී සැලකිලිමත් වෙන ප්‍රධාන කරුණු කීපයක්. පළවෙනි එක තමයි ජලයට වඩා හොඳින් අපි යොදා ගන්න ද්‍රාවකය තුල නිස්සාරණය කරන්න යන ද්‍රව්‍ය දිය වෙන්න ඕනේ. මොකද්ද? ජලයට වඩා හොඳින් අපි නිස්සාරණය කරන්න යන ද්‍රව්‍ය අපි යොදා ගන්න ද්‍රාවකය තුල දිය වෙන්න ඕනේ. ඒ වගේම ද්‍රාවකයයි අපි නිස්සාරණය කරන්න යන සංයෝගයයි එකිනෙක ප්‍රතික්‍රියා නොකළ යුතුයි. ඒ වගේම ගන්න ද්‍රාවකය වාෂ්පශීලී වෙන්න ඕනේ. ওই කරුණු තුන ගොඩක් වෙලාවට අපෙන් අහනවා. ඒ නිසා ඔබට මම මතක් කරේ. එතකොට පියවර 3ේදී අපි කරන දේ තමයි සිට්‍රනෙල්ලා ජලයෙන් වෙන්කොට ද්‍රාවකය තුල දිය කර ගැනීම. දිය කර ගන්න එක තමයි අපි පියවර 3ේදී සඳහන් කරන්නේ. නේද? ඒ කියන්නේ ජලයේ දිය වෙලා තියෙන මේ සිට්‍රනෙල්ලා එහෙම නැත්නම් සේර අපිට වෙන් කරලා ද්‍රාවකය තුලට ගැනීම තමයි අපි කරන්නේ. ප්‍රධාන වශයෙන් මේ නිස්සාරණ ටික ඔබ බලා ගන්න. ඔබ DP education නාලිකාවට ගියා නම් මේ ඔක්කොම තියෙනවා. පළවෙනි එක කැෆේන් නිස්සාරණය. ඒ වගේම දෙවෙනි එක යූජිනෝල් නිස්සාරණය. ඒ වගේම තුන්වෙනි එක ඇල්කලොයිඩ් නිස්සාරණය. ඒ වගේම ආසවන ක්‍රම සරල ආසවණය, ඒ වගේම හුමාල ආසවණය, භාගික ආසවණය ඔබට අනිවාර්යයෙන්ම විභාගෙට මේ කොටස් වලින් ගොඩක් වෙලාවට ප්‍රශ්නයක් එනවා. ඒක නිසා ඔබ ආසවන ක්‍රම ටිකත් මේ වගේම බලා ගන්න කොහොමද කරන්නේ කියන එක. හරි. තුනී ස්තර වර්ණ රේඛ ශිල්පයේ මගින් ඵලය පරීක්ෂා කරන්නේ ඇයි? පුතේ අපි ප්‍රධාන වශයෙන්ම වර්ණ රේඛ ශිල්ප ක්‍රම තුනක් ගැන කතා කරනවා. පළවෙනි කෙනා තමයි තුනී ස්තර වර්ණ රේඛ ශිල්පය. දෙවෙනි කෙනා කඩදාසි වර්ණ රේඛ ශිල්පය. එහෙම නැත්නම් අපි කියනවා පත්‍ර වර්ණ රේඛ ශිල්පය කියලා. ඒ වගේම තුන්වෙනියා ස්තම්භ කුළුණු වර්ණ රේඛ ශිල්පය නැත්නම් ටවර් කොමොටෝග්‍රැෆි කියලා කියනවා. හරි. එතකොට අපිට මේ වර්ණ රේඛ ශිල්පයේ මගින් ද්‍රව්‍යයක තියෙන සංයෝග හඳුනා ගැනීම, ඒ වගේම ද්‍රව්‍ය සංසන්දනය කිරීම, ඒ වගේම ද්‍රව්‍ය වෙන් කර ගැනීම කියන කාරණා ඉෂ්ට සිද්ධ කර ගැනීමේ හැකියාව තියෙනවා. එතකොට අපිට තුනී ස්තර වර්ණ රේඛ ශිල්පයේ මගින් ඵලය පරීක්ෂා කරන්නේ ඵලය කුමන සංයෝගයේදයි හඳුනා ගැනීමට, සංයෝගය වෙන් කර ගැනීමට හෝ සංයෝගය සංසන්දනය කර බැලීමට. හරි. තුනී ස්තර වර්ණ රේඛ ශිල්පයේ මගින් ඵලය පරීක්ෂා කරන්නේ පළවෙනි එක ඵලයේ ඇති සංයෝග ඵලයේ ඇති සංයෝග හඳුනා ගැනීම හා වෙන් කිරීමට හෝ සංසන්දනයට. හරි. එතකොට ඔබ මේ අර්ථේ බලා ගන්න. දැන් අපිට වර්ණ රේඛ ශිල්ප ක්‍රම තුනක් තියෙනවා. කඩදාසි එහෙම නැත්නම් පත්‍ර වර්ණ රේඛ ශිල්ප. ඊට පස්සේ තුනී ස්තර වර්ණ රේඛ ශිල්පයේ තියෙනවා. වර්ණ රේඛ ශිල්පයේ තියෙනවා ස්තම්භ කුළුණු ටවර් කොමොටෝග්‍රැෆි කියලා කියනවා. ස්තම්භ කුළුණු වර්ණ රේඛ ශිල්පය කියලා කියනවා.
මේකේ ස්ථිතික කලාපය, ගතික කලාපය, ප්‍රයෝජන මේ ටික අනිවාර්යෙන් බලා ගන්න. මෙන්න මේ වර්ණයක ශිල්ප ක්‍රම තුනටම ස්ථිතික කලාපය, ගතික කලාපය, ප්‍රයෝජන ටික බලා ගන්න. රයිට්. සමහර සංයෝග රසායනිකව නිෂ්පාදනය කිරීම වෙනුවට ජෛව සංශ්ලේෂණය කිරීමේ වාසි දෙකක් දෙන්න. අපි දන්නවා ප්‍රධාන වශයෙන්ම අපි එතනෝල් වල ජෛව රසායනික සංශ්ලේෂණය. විශේෂයෙන්ම අපි ගත්තොත් එහෙම මේ එතනෝල් කියන කෙනා අපි දන්නවා එතනෝල් කියන කෙනා හදා ගන්න පුළුවන් ආකාර තියෙනවා. එකක් තමයි ජෛව රසායනික සංශ්ලේෂණය, දෙවෙනි එක කෘතිම සංශ්ලේෂණය නැත්නම් රසායනික සංශ්ලේෂණය. රසායනික සංශ්ලේෂණය. එතකොට ජෛව රසායනික සංශ්ලේෂණය කරන්න පුළුවන් මේ ග්ලූකෝස් කියන කෙනා පැසීමට ලක් කරා. එහෙම නැත්නම් සුක්‍රෝස් පැසීමට ලක් කරලා. විශේෂයෙන්ම මේ යීස්ට් හමුවේ. එහෙම නැත්නම් සැක්‍රොමයිසිස් හමුවේ. රසායනික සංශ්ලේෂණය කරන්න පුළුවන් එතීන් හරහා හුමාලය යවලා, එතීන් වලට හුමාලය යවලා, ඒ වගේම එතීන් එක සල්ෆියුරික් ප්‍රතික්‍රියා කරලා. හැබැයි මම මෙතනදී විශේෂයෙන්ම එතනෝල් වල මේ ජෛව රසායනික සංශ්ලේෂණය කරත්තොත් එහෙම අපිට පළවෙනි දේ තමයි වැඩි ඵලදාවක් ලැබෙනවා. වැඩි ඵලදාව. දෙවෙනි එක ඉහළ සංශුද්ධතාව. ඉහළ සංශුද්ධතාව. තුන අධික උෂ්ණත්ව පීඩන අවශ්‍ය නැති නිසා අධික උෂ්ණත්ව පීඩන අවශ්‍ය නැති නිසා අධික උෂ්ණත්ව පීඩන අවශ්‍ය නැති නිසා ආර්ථික වශයෙන් වාසිදායක වීම. ආර්ථික වශයෙන් වාසිදායක වීම. ආර්ථික වශයෙන් අපිට වාසිදායක වෙනවා අධික උෂ්ණත්ව පීඩන වගේ තත්ත්වයන් අපිට අවශ්‍ය නැති නිසා. එතකොට මට මේකටත් ඒකම ගන්න පුළුවන් වාසි දෙකක් විදිහට මේ වාසිම ගැනීමේ හැකියාවක් තියෙනවා. රයිට්. අපි එහෙනම් ඉදිරියට යමු බලන්න. පෙට්‍රෝලියම් ශක්ති විභාග සහිත පෙට්‍රෝලියම් ශක්ති විභාග ඉහත නිස්සාරණ ක්‍රියාවලිය සඳහා යොදා ගන්න. අර වැඩේට පෙට්‍රෝලියම් වල ශක්තිය තමයි පාවිච්චි කරන්නේ. මෙම ක්‍රියාවලියේදී CO2, H2O, NOx සහ SOx සහ නොදැවුණු හයිඩ්‍රෝකාබන් නිපද වේ. මෙම ක්‍රියාවලියේදී නිපදවන මෙම ක්‍රියාවලියේදී විමෝචනය වන හරිතාගාර වායු දෙකක් නම්. හරි, අපි දන්නවා මෙතනදී වියෝජනය වන හරිතාගාර වායුවක් තමයි කාබන් ඩයොක්සයිඩ් වායුව. ඒ වගේම ජල වාෂ්ප H2O ගෑස් මේක ජල වාෂ්ප මේ. ඒ වගේම අපිට N2O ගන්න පුළුවන්. නේද? ඊට අමතරව අපිට NO2 ගන්න පුළුවන්. ප්‍රධාන වශයෙන් මෙයා ඉන්නවා. අපිට NO2 අවශ්‍ය වශයෙන් නම් ගන්න පුළුවන්. හරි. ඉහත නිස්සාරණ ක්‍රියාවලිය දැන් මේ ඔබ හොඳට බලා ගන්න හරිතාග දැන් විශේෂයෙන්ම විෂම පරමාණුක ඕනෑම කෙනෙක්ට
හැකියාව තියෙනවා අදෝරක්ත කියලා උරා ගන්න. හැබැයි අපි එයාව හරිතාගාර වායුවක් විදිහට සලකන්නේ ඒ අදාළ වායුව ස්ථායී නම් පමණයි. හරි සමහර වායු තියෙනවා එයාලා විෂම පරමාණුකයි. අදෝරක්ත කියන උරා ගැනීමේ හැකියාවක් තියෙනවා. හැබැයි එයා ස්ථායී නැහැ. ස්ථායී නැත්නම් විශේෂයෙන්ම කාබන් මොනොක්සයිඩ්, ඕසෝන් වගේ කට්ටිය නේද? අපිට ත්‍රියුවම හරිතාගාර වායුන් කියලා සලකන්න හැකියාවක් නැහැ. හරි. එතකොට අපි මෙහෙම ලියනවා. ඉහත නිස්සාරණ ක්‍රියාවලිය හේතු කොටගෙන විමෝචනය වෙන අම්ල වර්ෂාව කෙරෙහි ඍජු බලපෑමක් ඇති කරන වායුන් දෙකක් නම් කරන්න. හරි. එතකොට දැන් අපි දන්නවා මෙන්න මේ NOx වායුන් විශේෂයෙන්ම NO සහ NO2 වායුන් ගත්තොත් මේවා ජලය සමග එකතු වෙලා හදනවා HNO3 ඊට අමතරව HNO2 හදනවා ප්‍රබල අම්ලයක් වෙන HNO3 සෑදීම සිද්ධ වෙනවා. ඒ වගේම අපි ගත්තොත් එහෙම මේ SO2 සහ SO3 මේවා H2O ත් එක්ක එකතු වෙලා හදනවා H2SO4. H2SO4 සෑදීම සිද්ධ වෙනවා. මෙයා ජලයත් එක්ක එකතු වෙලා හදනවා H2SO4. ඒ වගේම අපි ගත්තොත් එහෙම කාබන් ඩයොක්සයිඩ් මේ කාබන් ඩයොක්සයිඩ් ජලයත් එක්ක එකතු වෙලා හදනවා කාබනික් අම්ලය H2CO3. හැබැයි මෙයා අපිට අම්ල වැස්සක් ඇති කරන්න හේතු වෙන්නේ නැහැ. කාබන් ඩයොක්සයිඩ් ජලයත් එක්ක එකතු වෙලා හැදෙනා පුතේ කාබනික් ඇසිඩ් එක එහෙම නැත්නම් කාබනික් අම්ලය එයා අම්ල වැස්සක් හදන්නේ නැහැ. හේතුව තමයි අපි අම්ල වැස්සක් කිව්වොත් එහෙම මේ වර්ෂා ජලයට ඒ කියන්නේ මෙන්න මේ ආම්ලික වායුන් දිය වෙච්ච වර්ෂා ජලයට හැකියාව තියෙන්න ඕනේ pH අගය 5.4 වැඩිය අඩු කරන්න. simple p capital H අගය 5.4ට වඩා අඩු වුණොත් ඒ කියන්නේ අපි ගත්තොත් pH අගය අඩු වෙන්න තමයි මට වැරදුනේ නෑ pH අගය අඩු වෙන්න තමයි ආම්ලික බව වැඩි වෙන්නේ. ඒ කියන්නේ අපි දන්නා උදාසීන ජලයේ pH අගය 7යි. ඒතර මේක 6 5 4 3 ආදී වශයෙන් වෙනවා කියන්නේ ආම්ලික බව වැඩි වෙනවා. pH අගයේ ඉලක්කම කුඩා වෙනවා කියන්නේ මොකද වෙන්නේ? ආම්ලික බව වැඩි වෙනවා. එතකොට pH අගය 5.7කට වැඩියවත් අඩු කරන්න පුළුවන් නම් තමයි අපි කියන්නේ මේ වායුවෙන් හැදෙන වායුව අම්ල වැස්සක් ඇති කිරීමට හේතු වෙනවා කියලා. එතකොට මේ NO සහ NO2 වලින් හැදෙන NO සහ NO2 ජලයත් එක්ක දිය වෙලා හැදෙන මෙන්න මේ HNO3 ට හැකියාව තියෙනවා pH අගය 5.4 වැඩිය අඩු කරන්න. ඒ වගේම මේ SO2 SO3 ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරලා හදන සල්ෆියුරික් අම්ලය සල්ෆියුරික්ට හැකියාව තියෙනවා pH අගය 5.4 වැඩිය අඩු කරන්න. එතකොට අපි ගත්තොත් එහෙම හැබැයි මෙන්න මේ කාබන් ඩයොක්සයිඩ් ජලයේ දිය වෙලා හැදෙන කාබනික් අම්ලයට හැකියාවක් නැහැ pH අගය 5.4 වඩා අඩු කරවීමේ කිසිම හැකියාවක් නැහැ. පැහැදිලිද? හරි. එබනම් මට ගන්න පුළුවන් මෙන්න මේ උත්තරේ ලියද්දි දැන් මෙයාලා චුට්ටක් අපිව මුලා කරලා තියෙන ආකාරයක් වගේ තියෙනවා. එනිසා අපි මේ මුලාවෙන් මිදෙන්න චුට්ටක් කල්පනා කරමු. මීට අමතරව පුතේ ඔය N2O5 ඒ වගේම N2O4 වගේ කට්ටිය ඉන්නවා. හරි අපි යාලා ගැන කතා කරන්න ගියේ නැහැ. ඒවත් නිවැරදි පිළිතුරු විදිහට බාර ගන්නවා. ඒත් විෂය නිර්දේශය තුල අපි ප්‍රධාන වශයෙන්ම ලියමු උත්තරය NO2 වැනි NOx වායුන්
SO2 SO3 වැනි SOX වායු මේවා අපි අම්ල වැසි ඇති කිරීමට පුළුවන් කට්ටිය කියලා ගන්න. හැබැයි කාබන් ඩයොක්සයිඩ් දිය වෙලා හැදෙන කාබනික් අම්ලයට හැකියාවක් නැහැ pH ගේ 5.4 වැඩි අඩු කරන්න. ඒක නිසා කාබන් ඩයොක්සයිඩ් අපි අම්ල වැස්සක් කෙරෙහි බලපාන්නේ නැති විදිහට තමයි සලකන්නේ. ඉදිරියට යමු බලන්න. හරි. අදෝරක්ත කිරණ අවශෝෂණය කළ හැකි වායුවල ලක්ෂණ මොනවාද? පළවෙනි දේ තමයි මේවා විෂම පරමාණුක. විෂම පරමාණුක වේ. ඒ කියන්නේ විෂම පරමාණුකයි කියලා කියන්නේ පරමාණු 3 හෝ ඊට වැඩි. ඒ වගේම මේවට නිත්‍ය ද්විද්‍රව ගූර්ණයක්. නිත්‍ය ද්විද්‍රව ගූර්ණයක් තිබිය යුතුයි. තුන්වෙනි එක නැතහොත් කම්පණය වන විට අනුකම්පණය වන විට ද්විද්‍රව ගූර්ණයක් ඇතිවිය යුතුය. right. සුපිරිසු නිෂ්පාදන සංකල්පයේ මූලික අරමුණු 3ක් සඳහන් කරන්න. විශේෂයෙන් මේ සුපිරිසු නිෂ්පාදන සංකල්පය කිව්වහම පුතාලා අපිට 3R සංකල්පය සහ සුපිරිසු නිෂ්පාදන සංකල්පය ඊටම වැදගත් වෙනවා. විශේෂයෙන්ම අපි 3R සංකල්පය දන්නවා reduce, reuse, recycle කියලා. එතකොට අපි සුපිරිසු නිෂ්පාදනය ගත්තොත් එහෙම මේකේ අපි අමුද්‍රව්‍ය භාවිතය අවම කරනවා. ඒ වගේම ප්‍රතිචක්‍රීකරණය කරනවා. ඒ වගේම භාණ්ඩ නැවත ප්‍රතිනිර්මාණය කරනවා. පළවෙනි එක අමුද්‍රව්‍ය භාවිතය අවම කරනවා. දෙවෙනි එක ප්‍රතිචක්‍රීකරණය කරනවා. තුන්වෙනි එක භාණ්ඩ ප්‍රතිනිර්මාණය කරනවා. ඔයාලා ටෙක්ස්ට් බුක් එක අරගෙන මෙන්න මේ එක එක අවස්ථාවන් සඳහා උදාහරණ මොනවද ප්‍රායෝගික ජීවිතය අපිට හම්බෙන උදාහරණ මොනවද කියන එක චුට්ටක් අධ්‍යයනය කරන පොඩි සටහනක් මෙතනම හදා ගන්න. පැහැදිලිද? සුපිරිසු නිෂ්පාදනය ගොඩක් වෙලාවට අපිට විවිධ අවස්ථා සඳහා යොදා ගන්න දෙන ප්‍රායෝගිකව. ඒකට රසායනික කර්මාන්ත ශාලාවකට දෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට තින්ත නිෂ්පාදන ශාලාවකට කොහොමද මෙන්න මේ සුපිරිසු නිෂ්පාදන සංකල්පය භාවිතා කරන්නේ? ඒ වගේම ගොවිපලකට කොහොමද මේ සුපිරිසු නිෂ්පාදන සංකල්පය පාවිච්චි කරන්නේ? ඒ වගේම ලෝහ නිෂ්පාදන ශාලාවකට මේ ආදී විදිහට විවිධ ස්ථාන සඳහා මේවා පාවිච්චි කරන විදිහට අපි අවබෝධයක් ලබාගෙන සිටිය යුතු වෙනවා. හරි. ඉහත නිෂ්පාදන ක්‍රියාවලියේ නිපදවන අපද්‍රව්‍ය භාවිතයෙන් සුපිරිසු නිෂ්පාදන සංකල්පය මත පදනම්ව පරිසරයට සිදුවන හානිකර බලපෑම් අවම කර ගනිමින් එම ඵලයම ලබාගත හැකි ක්‍රමයක් සැකවින් පහදා කරන්න. right. නිපදවන අපද්‍රව්‍ය භාවිතයෙන් පිරිසුදු නිෂ්පාදන සංකල්පය මත පදනම්ව. right. පළවෙනි දේ අපිට කරන්න පුළුවන් ප්‍රතිචක්‍රීකරණයක් කරන්න පුළුවන්. ප්‍රතිචක්‍රීකරණයක් කරන්න පුළුවන්. මොකද්ද?
දැන් මේ සිට්‍රොනෙල්ලා නිෂ්පාදනය කරලා ඉතිරි වෙන අපද්‍රව්‍ය තියෙනවනේ. මේ වගේ අපිට කොම්පෝස්ට් හදන්න පුළුවන් නේ. අපද්‍රව්‍ය වලින් කොම්පෝස්ට් සෑදීම. කොම්පෝස්ට් සෑදීමට අපද්‍රව්‍ය කොම්පෝස්ට් සෑදීමට යොදා ගැනීම. දැන් මේ ක්‍රියාවලියට පුතේ දැන් මේ නිස්සාරණයට ශක්තිය ඕනේනේ නේද? ඒ වගේම දැන් මේ ශක්තිය කියන්නේ අපි මේ නිස්සාරණය සේරතෙල් නිස්සාරණය කරන්නේ රත් කරලානේ. ආසවනයේ රස්නේ ඕනේනේ, තාපය ඕනේනේ. එහෙනම් අපිට වැඩක් කරන්න පුළුවන්. හරි. අපිට මේ අමුද්‍රව්‍ය භාවිතය අවම කරන්න පුළුවන්. දැන් මේකේ අමුද්‍රව්‍ය විදිහට අපි තාපය ලබා ගන්නේ මොනවද? පෙට්‍රෝලියම් ශක්තියෙන් මේ. පෙට්‍රෝලියම් ශක්තිය පාවිච්චි කරලා තමයි මේ වැඩේ කරන්නේ. එහෙනම් අපිට අමුද්‍රව්‍ය භාවිතය අවම කරන්න හැකියාවක් තියෙනවා මොනවා කරලාද? අපිට අමුද්‍රව්‍ය භාවිතය හරි කරනවා අපද්‍රව්‍ය වලින් ජීව වායුව පාදනය. අපද්‍රව්‍ය වල ජීවායු නිෂ්පාදනය කරලා ඒ ශක්තියෙන් අපිට මේ සේරතෙල් නිස්සාරණය කර ගැනීමේ හැකියාවක් තියෙනවා පෙට්‍රෝලියම් වලින් නිස්සාරණය කරනට වැඩිය. දැන් අපි පෙට්‍රෝලියම් දහනය කරන්නේ මේකට තාපය ලබා දෙන්නේ. එතකොට ඒ තාපය ලබා දෙන එකට තාපය වෙනුවට හරි පෙට්‍රෝලියම් කියන අමුද්‍රව්‍ය වෙනුවට ඒ අමුද්‍රව්‍ය භාවිතය අවම කරලා මේ ජීව වායුව පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම ප්‍රතිචක්‍රීකරණය කියලා මේකෙන් ඉවත් කරන අපද්‍රව්‍ය ටික අපිට හැකියාව තියෙන කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය සඳහා යොදා ගන්න. මම හිතන්නේ මේ උත්තර දෙක ඉතාම යෝග්‍ය උත්තර වෙනවා. රයිට්. එවනම් අපි යම් බලන්න ඊළඟ ප්‍රශ්නයට. හරි. එතකොට මෙතන විශේෂයෙන්ම පරණ සිලබස් එකේ කැල් ටිකුත් තියෙනවා. මේ කොටස් වලින් මම නව විෂය නිර්දේශයට අයත් කොටස් ටික විතරක් ෆිල්ටර් කරගෙන ඔබ සමග සාකච්ඡා කරගෙන යනවා. රයිට්. බ්‍රයින් ද්‍රාවණය. බ්‍රයින් කියලා කියන්නේ මොකද්ද පුතේ? බ්‍රයින් කියලා කියන්නේ ජලීය පිරිසිදු සාන්ද්‍ර සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණයක්. ජලීය පිරිසිදු සාන්ද්‍ර NaCl ද්‍රාවණයක්. ජලීය පිරිසිදු සාන්ද්‍ර NaCl ද්‍රාවණයක්. එතකොට දැන් මේ බ්‍රයින් ද්‍රාවණය අරගෙන මේකෙන් අපිට හැකියාව තියෙනවා විද්‍යුත් විච්ඡේදනය. නේද? අධික විභවයක් යටතේ විද්‍යුත් විච්ඡේදනය ලක් කරලා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් හදා ගන්න. එහෙම නැත්නම් මේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් අපි කියනවා කෝස්ටික් සෝඩා කියලා. එතකොට මේ කෝස්ටික් සෝඩා තියෙනවනේ. මේ කෝස්ටික් සෝඩායි ශාක තෙලුයි. එහෙම නැත්නම් ට්‍රයිග්ලිසරයිඩයි පාවිච්චි කරලා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩුයි ට්‍රයිග්ලිසරයිඩුයි පාවිච්චි කරලා අපිට සැපෝනීකරණයේ ක්‍රියාවලිය තුළ මෙන්න මේ සැපෝනීකරණය කියන ක්‍රියාවලිය තුළ සබන් නිෂ්පාදනය කර ගැනීමේ හැකියාවක් තියෙනවා. මේ සබන් වලදී අතුරු ඵලයක් මුදා හැරෙනවා. කවුද? ග්ලිසරෝල් කියලා. හරි. සබන් හදන ක්‍රියාවලියට අපි කියනවා සැපෝනීකරණය කියලා. සැපෝනීකරණයේ අතුරු ඵලයක් තමයි පුතේ ග්ලිසරෝල් කියලා අපි හඳුන්වන්නේ. එතකොට මේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් නිෂ්පාදන අතුරු ඵල දෙකක් තමයි ක්ලෝරින් සහ හයිඩ්‍රජන් කියන වායු. විශේෂයෙන්ම අපිට මේ ජලය අපූර්තිකරණය එහෙම නැත්නම් මේ ජල පිරිපහදුවේදී මේ ක්ලෝරින් වායුව ඊටාම වැදගත් වෙනවා. එතකොට මේ ක්ලෝරින් සහ හයිඩ්‍රජන් එකතු කරලා අපිට HCl කියන ප්‍රබල අම්ලය නිෂ්පාදනය කරන්න පුළුවන්. එතකොට මේ HCl පාවිච්චි කරලා ඇපටයිට් පොහොර මේ ඇපටයිට් කියන ඛනිජය ජල ද්‍රාව්‍යතාව වැඩි කරන අල්පාම්ලයට ලක් කිරීමේ හැකියාවක් තියෙනවා. අපි කියන මේ ඇපටයිට් ඛනිජයෙන් ෆොස්ෆේට් පොහොර නිෂ්පාදනය කරන ක්‍රියාවලිය කියලා. එතකොට මේ කැල්සියම් ෆොස්ෆේට් කියන ඛනිජය ගත්තොත් මේකේ ක්ලෝරෝ ඇපටයිට්, ක්ලෝරෝ ඇපටයිට්, ෆ්ලෝරෝ ඇපටයිට් සහ හයිඩ්‍රොක්සි ඇපටයිට් කියලා තුන් දෙනෙක් ඉන්නවා. විශේෂයෙන් මට මෙන්න මෙයාව SSP සිංගල් සුපර් ෆොස්ෆේට්
ඒ වගේම TSP ට්‍රිපල් සුපර් ෆොස්ෆේට් නිෂ්පාදන ක්‍රියාවලිය වලට භාවිත කරන්න පුළුවන්. ඊට අමතරව මට මෙයාව සෝඩියම් කාබනේට් සමග ප්‍රතික්‍රියා කරවන්න පුළුවන්. ඒ වගේම මේක සර්පන්ටයින් khනිජය සමග ප්‍රතික්‍රියා කරවලත් මට මෙයාලගේ ජල ද්‍රාව්‍යතාව වැඩි කර ගැනීමේ හැකියාව ලැබෙනවා. හරි. එතකොට මෙන්න මේ කියන මේ ඩයග්‍රෑම් එක හොඳට තේරුම් ගන්න. හරි. එතකොට මේ බ්‍රයින් කියලා ඉන්නවා. බ්‍රයින් කියන්නේ ජලීය පිරිසිදු සාන්ද්‍ර NaCl ද්‍රාවණයක්. මේක විද්‍යුත් විච්ඡේදනයට ලක් කරලා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් නිෂ්පාදනය වෙනවා. මේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සහ ශාක තෙල් එහෙම නැත්නම් මේකට කියනවා කෝස්ටික් සෝඩා සහ ශාක තෙල් නිෂ්පාදනය කරලා අපිට සබන් හදා ගන්න පුළුවන්. ඒ වගේම අපිට සබන් වල අතුරු ඵලය තමයි ග්ලිසරෝල්. අපිට මේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් නිෂ්පාදනයේ අතුරු ඵල දෙකක් තමයි ක්ලෝරින් වායුව සහ හයිඩ්‍රජන්. අපි මේවා ඕලවල ඉගෙනගෙන තියෙනවා. මේකෙන් HCl හැදෙනවා. HCl මේ ඇපටයිට් කණජය එකතුලා ෆොස්ෆේට් පොහොර නිෂ්පාදනය සිද්ධ වෙනවා. මේ ක්ලෝරින් අපිට ජලය අපූර්තිකරණය සඳහා එහෙම නැත්නම් මේ පිරිසිදු කිරීම සඳහා පාවිච්චි කරන්න පුළුවන්. හරි. මෙම ක්‍රියාවලිය සඳහා යොදා ගන්නා ස්වභාවික අමුද්‍රව්‍ය තුනක් සඳහන් කරන්න. කාර්මික ක්‍රියාවලියක් සඳහා ස්වභාවික අමුද්‍රව්‍ය තෝරා ගැනීමේදී සැලකිය යුතු සාධක දෙකක් නම් කරන්න. කෙටි කාලීන භෝග සඳහා ඇපටයිට් පොහොර ඇපටයිට් සුදුසු පොහොරක් නොවන්නේයි. හයිඩ්‍රොක්ලෝරික් අම්ලයේ භාවිතයෙන් ඇපටයිට් කෙටි කාලීන භෝග සඳහා සුදුසු පොහොරක් බවට පත් කරන ආකාරය කෙටියෙන් පැහැදිලි කරන්න. අධික පොහොර අධික ලෙස භාවිතා කිරීම නිසා ජල මූලාශ්‍ර කෙරෙහි ඇතිවිය හැකි අහිතකර බලපෑම් දෙකක් සඳහන් කරන්න. අපි මේ ප්‍රශ්නය දැන් සාකච්ඡා කිරීම සඳහා යොමු. ප්‍රාචීර කෝෂ භාවිතය. දැන් දරුවනේ මේ ප්‍රාචීර කෝෂය භාවිතා කිරීම කෝස්ටික් සෝඩා නිෂ්පාදනයේ විශේෂ නිර්දේශයෙන් අයින් කරලා තියෙන්නේ. අපි මේ හා සම්බන්ධයෙන් මූලික කරුණු ටික පමණක් සාකච්ඡා කරමු. right. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් නිෂ්පාදනයේදී ඇස්බෙස්ටෝස් ප්‍රාචීර කෝෂයේ භාවිතය ඇති වැදගත්කම විස්තර කරන්න. ප්‍රාචීර කෝෂය තුළ සාන්ද්‍ර සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සහ බ්‍රයින් ද්‍රාවණ අඩංගු වේ. මෙම කෝෂ ද්‍රාවණය තුළ අඩංගු වන ජල දූෂක කාරක දෙකක් නම් කරන්න. ක්ලෝරිනීකරණය ජලය අපූර්තිකරණය සඳහා භාවිතා කරන ප්‍රධාන ක්‍රමවලින් එකේ ජලය අපූර්තිකරණය සඳහා ඕසෝන් භාවිතා කිරීම හා සැසඳීමේදී ක්ලෝරින් භාවිතය ඇති වාසියක් සහ අවාසියක් සඳහන් කරන්න. ශාලක සහ සබන් අණු අතර ඇති එක් ව්‍යුහමය වෙනස්කමක් සඳහන් කරන්න. ශාලක සහ සබන් සැලකීමේදී ශාලක භාවිතය ඇති වාසියක් සහ අවාසියක් සඳහන් කරන්න. අපි ඉදිරියට යමු බලන්න. හරි. දැන් අපි මේ ගැලීම් සටහන හා සම්බන්ධයෙන් කතා කරොත් බ්‍රයින් ද්‍රාවණය බ්‍රයින් කියලා කියන්නේ NaCl සංසුද්ධ NaCl ද්‍රාවණයක්. ජලීය පිරිසුදු සාන්ද්‍ර NaCl ද්‍රාවණයක්. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් නිෂ්පාදනය කරනවා. මේ ක්ලෝරින් වායුව, හයිඩ්‍රජන් වායුව, මේ සබන් නිෂ්පාදන ක්‍රියාවලිය අපි කියනවා සැෆෝනීකරණය. සැෆෝනීකරණය. එතන මේකේ අතුරු ඵල විදිහට යනවා. මේකේ අතුරු ඵලයක් විදිහට ග්ලිසරෝල් හැදෙනවා. හරි. එතකොට මෙතන ඉන්නවා ඇපටයිට් ඛනිජය. අපි ඉස්සරහට යම් බලන්න මොනවද අහන්නේ කියලා. මෙම ක්‍රියාවලිය සඳහා යොදා ගන්නා ස්වභාවික අමුද්‍රව්‍ය තුනක් නම් කරන්න. එතකොට මෙතන තියෙනවා පළවෙනිම කෙනා තමයි මේ බ්‍රයින් ද්‍රාවණය. එහෙම නැත්නම් NaCl. මේක ස්වභාවිකයි. NaCl අමුද්‍රව්‍යයක් විදිහට. ඒ වගේම මෙන්න මේ තියෙන කෙනා ඇපටයිට් ඛනිජය. Ca5PO4 tris X මේක ඇපටයිට් ඛනිජය. හරි. මේකට අපි ලුණු කියන්න පුළුවන්. ඒ වගේම ඇපටයිට් ඛනිජය, ඇපටයිට් කියන ඛනිජය. ඒ වගේම අපිට මෙන්න මේ තෙල්, ශාක තෙල්නේ. අපිට මෙන්න මේ තෙල් කියලා කියන්නේ ශාක තෙල්. ශාක තෙල් අපිට අමුද්‍රව්‍යයක් විදිහට ගන්න පුළුවන්. මේක ස්වභාවික අමුද්‍රව්‍යයක් ශාක තෙල්.
ශාක තෙල්. මේ ශාක තෙල් වල ප්‍රධාන වශයෙන් අඩංගු වෙන මොනවද පුතේ? ට්‍රයිග්ලිසරයිඩ් ඇපටයිට් වර්ග තුනක් තියෙනවා මොනවද? ක්ලෝරෝ, ෆ්ලෝරෝ සහ හයිඩ්‍රොක්සි කියලා ඇපටයිට් වර්ග තුනක් තියෙනවා. කාර්මික ක්‍රියාවලියක් සඳහා ස්වභාවික අමුද්‍රව්‍ය තෝරා ගැනීමේදී සැලකිය යුතු සාධක දෙකක් නම් කරන්න. හරි. අපි ගත්තොත් එහෙම කාර්මික ක්‍රියාවලියකට ස්වභාවික අමුද්‍රව්‍ය තෝරා ගැනීමේදී පළවෙනි එක තමයි අපිට අපිට ලබා ගන්න යන ඵලය සංසුද්ධ වෙන්න ඕනේ. මෙන්න මේ අමුද්‍රව්‍ය සංසුද්ධ වෙන්න ඕනේ. ඵලය නෙමෙයි අමුද්‍රව්‍යනේ. සංසුද්ධ අමුද්‍රව්‍ය වෙන්න ඕනේ. විය යුතුයි. ඒ වගේම තමයි අපිට මේ සංසුද්ධ අමුද්‍රව්‍ය දිගු කාලයක් ලබා ගන්න පුළුවන් වෙන්න ඕනේ. කාලයක් විශාල ප්‍රමාණයක් ලබා ගත යුතුයි. විශාල ප්‍රමාණයක් ලබා ගත යුතුයි. තුන්වෙනි එක පහසුවෙන් ළඟා විය හැකි ස්ථානයක ළඟා විය හැකි ස්ථානයක තිබිය යුතුයි. තිබිය යුතුයි. හරි. මෙම තමයි කරන්න වෙන්නේ. කෙටිකාලීන භෝග සඳහා ඇපටයිට් සුදුසු පෝරක් නොවන්නේ ඇයි? අපි දන්නවා මේ ඇපටයිට් කියන ඛනිජය ගත්තොත් එහෙම මේ ඇපටයිට් කියන ඛනිජයේ ජල ද්‍රාව්‍යතාව ඉතාම අඩුයි. ජල ද්‍රාව්‍යතාව ඉතාම අඩු නිසා කෙටිකාලීන ඔය වී ඒ වගේම ඔය හේන් ගොවිතැන වගේ භෝග සඳහා මේක සුදුසු නැහැ. ඒ කියන්නේ කොටින්ම කිව්වොත් එහෙම සරලව ශාක වලට මේක උරා ගන්න ඉතාම දීර්ඝ කාලයක් ගත වෙනවා. ඒ නිසා අපිට කෙටි කාලයකින් පල්ලාව ලබා දෙන ඔය එළවලු ඒ වගේම වී වගේ වගාවන් සඳහා මේ ඇපටයිට් ඛනිජ ඍජුවම යොදා ගැනීම යෝග්‍ය නැහැ. තේරෙනවද? හරි. එහෙමනම් කෙටි කාලින භෝග සඳහා ඇපටයිට් සුදුසු පොහොරක් නොවන්නේ ඇයි? ඒවායේ ජල ද්‍රාව්‍යතාව අඩු නිසා කෙටි කාලීන භෝගවලට ඇපටයිට් ඛනිජයේ ඇති සංයෝග ජීවය ජලද්‍රාව්‍ය අඩුතාව නිසා කෙටි කාලින භෝගවලට ඇපටයිට් ඛනිජයේ ඇති සංයෝග උරා ගැනීම අපහසු නිසා කොටින්ම කිව්වොත් මේ කෙටි කාලයක් තුලදී ඇපටයිට් ඛනිජය කෙටි කාලින භෝගවලට උරා ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒක තමයි මේකෙන් කියවෙන්නේ. හරි. හයිඩ්‍රොක්ලෝරික් අම්ලයේ භාවිතයෙන් ඇපටයිට් කෙටි කාලින භෝග සඳහා සුදුසු පොහොරක් බවට පත් කරන ආකාරය කෙටියෙන් පැහැදිලි කරන්න. හරි. දැන් අපි ගත්තොත් එහෙම හයිඩ්‍රොක්ලෝරික් අම්ලය තියෙනවනේ. හයිඩ්‍රොක්ලෝරික් අම්ලය සමග මේ ඇපටයිට් ඛනිජය ප්‍රතික්‍රියා කරවද අපි ඉස්සරලම කරන්නේ මෙන්න මේ ඇපටයිට් ඛනිජය කුඩු බවට පත් කරනවා. බවට පත් කිරීම පළවෙනි පියවර. මේක පළවෙනි. දෙවෙනි එක තමයි මෙම කුඩු නොහොත් ජලයේ අද්‍රාව්‍ය
ජලය අද්‍රාව්‍ය අපි මෙතනින් පුතේ මෙන්න මේ සමීකරණය හරි අපි CA5PO4 ට්‍රයිස් කියන සංයෝගය එක් අකුරක් තියෙනවා මෙන්න මේ සංයෝගය CA5 මෙන්න මේ සංයෝගය අපි හරියට ලියන්න ඕනේ right CA5 හරි මේ CA5 PO4 tries X හරි කැල්සියම් ජලය අද්‍රාව්‍ය මෙන්න මෙයා ලියලා අපිට කියනවා වරහන් ඇතුලේ කැල්සියම් ෆොස්ෆේට් calcium phosphate जलये द्राव्य calcium dihydrogen phosphate CaH2PO4 twice බවට පත් කිරීම. දැන් මේක සමීකරණයක් විදිහට මම ලියන්න ගියොත් මට එනවා මෙන්න මෙහෙම CA5 PO4 tries X ධන HCl calcium phosphate ධන HCl අපිට හැදෙනවා CaH2PO4 twice ධන CaCl2 ධන HX right දැන් අපි මෙතන ගත්තොත් එහෙම මෙතන ෆොස්ෆේට් කාණ්ඩ 3ක් තියෙනවා මෙතන ෆොස්ෆේට්ලා 2යි තියෙන්නේ මේ බලන්න මෙන්න මෙතන ෆොස්ෆේට් කාණ්ඩ 3ක් තියෙනවා මෙතන ෆොස්ෆේට් 2යි තියෙන්නේ එහෙනම් මම මොකද කරන්නේ මෙන්න මේ දෙක තුලිත වෙන්න මෙතනට 2ක් දානවා මෙතනට 3ක් දානවා දැන් මේ පැත්තේ කැල්සියම් ඉන්නවා පස්තරක් දෙක 10ක් නේ මෙන්න මෙතන කැල්සියම් ඉන්නවා පුතේ 10ක් නේ කැල්සියම් 10න් මෙතනට 3ක් ගියාම මේ 3ක් වැය වුණාම මෙතන ඉතුරුනා 7ක් හරි 7ක් එතකොට මෙතන ඉන්නවා දැන් ක්ලෝරින්ලා කීයද දෙවරක් 7 14යි ක්ලෝරින්ලා 14යි එවනම් මම ක්ලෝරින්ලා 14ක් ඉන්න නිසා මෙතනට දානවා 14 මෙයාගේ විතරනේ ක්ලෝරින් ඉන්නේ 14යි ඊට පස්සේ එක්ස්ලා මෙතන ඉන්නවා දෙන්නෙක් එක්ස්ලා දෙන්නෙක් ඉන්නවා මෙතන එක්ස්ලා දෙන්නෙක් ඉන්න නිසා මම මෙතනට දානවා 2HX කියලා හරි මෙන්න මේක ඔබට තුලිත කරන ආකාරය සහ මේ සමීකරණ ලියන ආකාරය ඔබට අවබෝධයක් නැත්නම් කර්මාන්ත රසායනයටදී මම මෙතන එනවා සමීකරණ 15ක් හෝ 18ක් එනවා සමීකරණ 15ක් හෝ 18ක් තියෙනවා මේ සමීකරණ 15 හෝ 18ම තුලිත කරන ආකාරය ඒ වගේම මේවා ලියන ආකාරය මේවා හැදෙන ආකාරය අපේ DP education නාලිකාවේ කර්මාන්ත රසායන යටතේ සාකච්ඡා කරලා තියෙනවා කරුණාකරලා මේක ලියන්න බැරි නම් ඒ සමීකරණ ටික කර්මාන්ත රසායන වීඩියෝ එකට ගිහිල්ලා
පොඩ්ඩක් බලන්න වෙයි. මොකද ගොඩක් වෙලාවට ගොඩක් අර පොත්පත්වල පවා ඒ සමීකරණ ඔක්කොම දක්වලා තියෙන අවස්ථා ගොඩක් අඩුයි. ඔබට මේ ෆොස්ෆේට් නිෂ්පාදනය හා සම්බන්ධයෙන් පූර්ණ වශයෙන් අහන්න පුළුවන් සියලු ප්‍රශ්නත් එක්ක ඔබට මේ පාඩම බැලුවොත් ඉගෙන ගන්න හැකියාව ලැබෙනවා. දැන් මට මේක විනාඩි දෙක තුනකින් කියලා දෙන්න බෑ දරුවනේ. මේක ඊටාම දිග කතන්දරයක්. එහෙම නැත්නම් මේක දිග ක්‍රියාවලියක් මේ සමීකරණ ගොඩනැගීම. හරි. එවනම් අපි ඉදිරියට යමු. රයිට්. පොහොර අධික ලෙස භාවිතා කිරීම නිසා ජල මූලාශ්‍ර කෙරෙහි ඇතිවිය හැකි අහිතකර බලපෑම් දෙකක් සඳහන් කරන්න, පැහැදිලි කරන්න. හරි. අපි ගත්තොත් එහෙම මේ පොහොර අධික ලෙස භාවිතා කිරීම නිසා විශේෂයෙන්ම ඔය යූරියා වගේ නයිට්‍රජන් බහුල පොහොර පාවිච්චි කිරීම නිසා මොකද වෙන්නේ? මේවා ජලයත් සමග දිය වෙලා ජල මූලාශ්‍ර වලට එකතු වීම සිද්ධ වෙනවා. ඒතර ජලයේ තියෙන ආම්ලික බව වැඩි වෙනවා. ජලයේ තියෙන ආම්ලික බව වැඩි වීම නිසා ජලජ ශාක වලට ජලජ ජීවත් වෙන ජලජ ශාක ඒ වගේම ජලජ සතුන් විනාශ වීමට බලපානවා. ඒ වගේම තමයි අනිත් දේ මේ පොහොර අධික ලෙස භාවිතා කිරීම නිසා මේ පසේ තියෙන ලවණ වර්ග දිය වෙලා ආම්ලික ජලයත් එක්ක දිය වෙලා මොකද වෙන්නේ? මේ ජලය කඨිනත්වයේ ඉහළ යනවා. කඨිනත්වයේ ඉහළ ගියොත් එහෙනම් මොකද වෙන්නේ? ජීවීන්ගේ විවිධ රෝගාබාධ, වක්ගඩු රෝගාබාධ, ඒ වගේම ජීවීන්ගේ ශරීරය වලට විසගත වීම වගේ විවිධ රෝගාබාධ වලට මුහුණ දීමට ඉඩකඩ තියෙනවා. ඒ වගේම තමයි මේ පොහොර වර්ග ජලාශවල ස්වභාවික ජලාශවල දිය වේ යාම නිසා විශේෂයෙන්ම ඔය නයිට්‍රේට කාණ්ඩ, ෆොස්ෆේට කාණ්ඩ වගේ දේවල් දිය වෙලා යාම නිසා ජලයේ සුපෝෂණ තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. එතකොට මේ ජලයේ සුපෝෂණ තත්ත්වය ඇති වුණොත් එහෙම අපි දන්නවා අධික දුර්ගන්ධයක් වහනය වෙනවා. ඒ වගේම ස්වභාවික ජලාශයේ තියෙන ජීවීන් විනාශයටපත් වෙනවා. ඒ ජලාශයේ තියෙන ජලය අපිට ප්‍රයෝජනට ගන්න බැරි තත්ත්වයටපත් වෙනවා. මේවා තමයි අපිට ප්‍රධාන වශයෙන්ම ජල මූලාශ්‍ර කෙරෙහි තියෙන බලපෑම්. හරි. ඒතර අපිට ලියන්න පුළුවන් අපි එකක් ගත්තොත් එහෙම අධික ලෙස පොහොර භාවිතා කිරීම නිසා මෙම පොහොර ජලයේ දියවි ස්වභාවික ජල ප්‍රභව වලට එක්වීමෙන් එම ජල ප්‍රභව වල ආම්ලික බව ඉහළ යයි. මෙම ආම්ලික බව ඉහළ යාම නිසා ජීවීන් විනාශ වීම ඒ වගේම බැරලෝහ ජලයට එකතු වීම වැනි හානිකර තත්ත්ව ඇති වෙන්න පුළුවන්. ඒ වගේම නයිට්‍රේට ෆොස්ෆේට වගේ සංයෝග මේ රසායනික පොහොර සමග තියෙන නයිට්‍රේට ෆොස්ෆේට වගේ කාණ්ඩ ජලයේ දිය වෙලා ස්වභාවික ජල ප්‍රභාවයට එකතු වීමෙන් ඒ ජල ප්‍රභාව සුපෝෂණ තත්ත්වයට ඇතිවීමට ඉඩකඩ තියෙනවා. ඒ වගේම තමයි ජලයේ දිය වෙලා තියෙන ලවණ මේ ජලයේ දිය වෙන ලවණ වර්ග මෙන්න මේ කෘතිම පොහොර වලින් ඇති වෙන නිපද වෙන ආම්ලික ජලය නිසා දිය වෙලා ගිහිල්ලා මේවා ජලාශයට එකතු වෙලා ජලාශවල කඨිනත්වය ඉහළ යාම වෙන්න පුළුවන්. කඨිනත්වය ඉහළ යාම ආම්ලිකතාවය වගේ දේවල් නිසා වක්ගඩු රෝග සහ මිනිස් සිරුරේ විවිධ රෝගාබාධ වගේම නිත්‍යවාසී ජලජ ජීවීන්ට හානිකර තත්ත්වයන් පත්වීමටත් ඉඩකඩ තියෙනවා. හරි. මේක චුට්ටක් ඔය කියපු කරුණුත් එක්ක කරුණු දෙකක් තෝරලා ලිව්වහම ප්‍රමාණවත්. හරි. ප්‍රාචීර කෝෂ භාවිතයෙන් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් නිෂ්පාදනයේදී ඇස්බෙස්ටස් ප්‍රාචීරයේ භාවිතය ඇති වැදගත්කම් විස්තර කරන්න. විශේෂයෙන්ම දරුවනේ මේ කොටස විෂය නිර්දේශය තුලින් ඉවත් වෙලා තියෙනවා. අපිට ක්ලෝරින් වායුව සහ හයිඩ්‍රජන් වායුව අතුරුඵල විදිහට හැදෙනවා. මේ හැදෙන අතුරුඵල වෙන් කිරීම අපි ගත්තොත් එහෙම මෙන්න මේ ප්‍රාචීර කෝෂයේ ඇස්බෙස්ටස් ප්‍රාචීරය මගින් සිද්ධ වෙනවා. ඒ වගේම අයන මිශ්‍ර වීම වැළැක්වීමත් මෙයා මගින් වෙනවා. අපි විශේෂයෙන්ම ද්‍රවස්ථිතික පීඩනයක් ගොඩනගලා අපිට අයන නිශ්චිත දිශාවට තල්ලු කර ගැනීමට හැකියාවක් තියෙනවා ප්‍රාචීර කෝෂ භාවිතයෙන්. අපිට මේක විශේෂ නිසා දාලා නැති නිසා මා ඊතරම්ම මේ ගැන සාකච්ඡා කරන්න කාලය කැප කරන්නේ නැහැ දරුවනේ. දරුවනේ මේකෙදිම ඔබට අවශ්‍ය නම් තව ඔය HCl සෑදීමක් වළක්වන්න පුළුවන්. HOCl සෑදී වැළැක්වීම වගේ දේවලුත් අපිට අවශ්‍ය නම් ලියන්න පුළුවන්.
ප්‍රාචීර කෝෂයේ තුල අඩංගු සාන්ද්‍ර සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සහ බ්‍රයින් ලවණ අඩංගු වේ. මෙම කෝෂ ද්‍රාවණය තුල අඩංගු වන ජල දූෂක කාරක දෙකක් නම් කරන්න. right? අපි ගත්තොත් එහෙම විශේෂයෙන්ම සාන්ද්‍ර සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියද්දි මේකේ NaOH තියෙනවා. මේක බාෂ්මිකයි. ඒ වගේ බ්‍රයින් වල තියෙනවා NaCl. මේක ලවණ ද්‍රාවණයක්. මේක භස්ම ද්‍රාවණයක්. අපි දන්නවා ලවණ සහ භස්ම කියන දෙන්නම මොනවද? ජල දූෂක විදිහට අපිට ගන්න පුළුවන්. මේකත් විශේෂ නිර්දේශයේ පැරණි කොටසට අයිති වෙන නිසා මම මෙතරම්ම මේ පිළිබඳව අවධානයක් යොමු කරන්නේ නෑ දරුවනේ. right. ක්ලෝරිනීකරණය ජලය අපූතිකරණය සඳහා භාවිතා කරන ක්‍රම වලින් එකක්. ඔව්. අපි දන්නවා මේ ක්ලෝරිනීකරණය ඕසෝනීකරණය සහ පාරජම්බුල කිරණ එහෙම නැත්නම් UV කිරණ වලට නිරාවරණය අපිට මේ ජල පානීය ජලය පිරිසුදු කිරීම සඳහා භාවිතා කරන ක්‍රමවේදයන් කීපයක්. හරි. එතකොට ඔබ පානීය ජලය ජල ප්‍රමිති ගැන පොඩ්ඩක් බලාගත්තොත් වඩාත්ම යෝග්‍ය වෙනවා. හරි. ක්ලෝරිනීකරණය ජලය අපූතිකරණය සඳහා භාවිතා කරන ප්‍රධාන ක්‍රම වලින් එකකි. ජලය අපූතිකරණය සඳහා ඕසෝන් භාවිතා කිරීම හා සැසඳීමේදී ක්ලෝරින් භාවිතය ඇති එක් වාසියක් සහ වාසියක්. අපි වාසිය තමයි ප්‍රධාන වශයෙන්ම ප්‍රාග්ධනය අඩුයි. ප්‍රාග්ධනය අඩුයි. ඒ වගේම වියදම් අඩුයි. හැබැයි ක්ලෝරින් ගත්තොත් එහෙම අවාසි අධික දුගඳක් ගන්නවා. අධික දුගඳ. ඒ වගේම මේකේ ආම්ලික බවක් තියෙනවා. දැන් ක්ලෝරින් වතුර බිව්වහම පුතා බඩේ පොඩි ඇසිඩ් ගතියක් වගේ ඔබට දැනෙනවා මං හිතන්නේ ප්‍රායෝගිකව. ආම්ලික ගතියක් ඇති වෙනවා. ආම්ලික බව ඇති වෙනවා. ඒ වගේම මේ ජල පිරිපහදු අපද්‍රව්‍ය මොකද වෙන්න පුළුවන්? ජල පිරිපහදු අපද්‍රව්‍ය ජලාශ වලට එකතු වීමත් අපිට අවාසියක් විදිහට ගන්න පුළුවන්. මෙන්න මේ ක්ලෝරිනීකරණය ගත්තොත් එහෙම. ඕසෝනීකරණය ගත්තොත් එහෙම අපිට මේට වැඩිය තියෙන වාසි තමයි මේ දුගඳක් ආම්ලික බවක් හමාන්නේ නැහැ. ඊටාම පිරිසිදුයි. හැබැයි වැඩේ තියෙන්නේ අපි එතනදී යොදන්න ඕනේ ප්‍රාග්ධනය ඊටාම වැඩි. ඒ වගේම යෙදිය යුතු සම්පත් ප්‍රමාණය සහ දැනුම ප්‍රමාණය ගත්තොත් එහෙම වැඩිපුර අපිට දැනුම සම්පත් ඒ වගේම ඒකකයක් සඳහා යන වියදම ටිකක් වැඩි ගතියක් අපිට දක්නට ලැබෙනවා. හරි. ශාලක සහ සබන් අණු අතර ඇති එක් ව්‍යුහාත්මක වෙනස්කමක් සඳහන් කරනවා. දැන් අපි ගත්තොත් එහෙම මේ සල්ෆර් සබන් වල දැන් අපි මේ ශාලක ගත්තොත් ඩිටර්ජන්ට් ගත්තොත් එහෙම මේ වගේ තියෙනවා සල්ෆර් අණුවක් අඩංගු වෙනවා. සල්ෆර් අණුවක් මේකේ සමන්විත වෙනවා. ඒ වගේම තමයි මෙයාගේ හිස කොටස මේ සල්ෆර් සහිත අයනික බන්ධන තමයි තියෙන්නේ. අපිට අයනික බන්ධන විදිහට තමයි සල්ෆර් හිස දක්නට ලැබෙන්නේ. හරි. හැබැයි සබන් වල අපිට එහෙම දක්නට ලැබෙන්නේ නැහැ. මේක තමයි ප්‍රධාන වශයෙන්ම තියෙන්නේ. විශේෂයෙන්ම මෙයාගේ ජලකාමී හිස ප්‍රදේශය තුල සල්ෆර් අණුවක් දක්නට ලැබෙනවා. ඒ වගේම තමයි මේ සල්ෆර් අණුව අයනික වශයෙන් මේ හිස කොටස අයනික වශයෙන් බැඳිලා තියෙන්නේ. ශාලක හා සබන් සැලදීමේදී ශාලක භාවිතයේ වාසියක් සහ වාසියක්. අපි දන්නවා දැන් ශාලකයක් ගත්තොත් ඩිටර්ජන්ට් පවුඩර් එකක් ගත්තොත් එහෙම රෙදි පවිත්‍ර කිරීමේ හැකියාව සබන් වලට වැඩිය ඩිටර්ජන්ට් පවුඩර් වල වැඩි. නේද? ඒ කියන්නේ පවිත්‍රකාරක ගුණය ගත්තොත් එහෙම මේ ඩිටර්ජන්ට් පවුඩර් වල පවිත්‍රකාරක ගුණය ඩිටර්ජන්ට් පවුඩර් වල ඉතාම වැඩි. හැබැයි සබන් වල පවිත්‍රකාරක ගුණය අඩුයි. අවාසියක් විදිහට ගත්තොත් එහෙම විශේෂයෙන්ම මේ ශාලක ජෛව හායනයට ලක්වීම එහෙම නැත්නම් පරිසරයේ ඉන්න සුද්ධජීවීන් මගින් විනාශ වීම එහෙම නැත්නම් අපි හොඳ වචනේ තමයි ජෛව හායනයට ලක්වීම ඊටාම සෙමින් සිදුවන ක්‍රියාවක්. ඒක නිසා පාරිසරික වශයෙන් ගත්තාම ජෛව හායනයට ලක්වීම අඩු නිසා ශාලක ප්‍රධාන වශයෙන් ශාලක වල දක්න අවාසියක් විතර විදිහට අපි දකිනවා. මේ අවාසිය මගහරව ගන්න කරන වැඩකුත් තියෙනවා. මොකද අපි කරන්නේ? මේ අවාසිය මගහරව ගන්න. අපි විශේෂයෙන්ම මේ බෙන්සීන් කාණ්ඩයක් සහිත ඩිටර්ජන්ට් පවුඩර් පාවිච්චි කරනවා. එතකොට අපිට මේ
ඩිටර්ජන්ට් වල බෙන්සින් කාණ්ඩයක් තිබොත් මේ අවාසියත් මග හරවා ගැනීමේ හැකියාව තියෙනවා. හරි එහෙනම් මේකේ ප්‍රධාන වාසිය තමයි පවිත්‍රකාර ගුණය වැඩි, අවාසිය තමයි ජෛව හායට ලක්වීම අඩු නිසා පාරිසරික වශයෙන් දරුවනේ ඩිටර්ජන්ට් පවුඩර් එහෙම නැත්නම් ශාලක අවාසිදායක වෙනවා. දරුවනේ අපි මේ වෙද්දී මේ රසායන විද්‍යාව හා සම්බන්ධ කොටස සාකච්ඡා කරලා අවසానයි. මම ඔබට මෙතනදී විශේෂයෙන්ම පොඩි උපදේශයක් දෙන්නම්. මේ ප්‍රශ්නයට පිළිතුරු ලිවීම සඳහා ඔබ ප්‍රධාන වශයෙන්ම කර්මාන්ත වශයෙන් ගත්තොත් සබන් නිෂ්පාදනය, ඒ වගේම ජෛව ඩීසල්, ඒ වගේම ෆොස්ෆේට් පොහොර, ඒ වගේම තීන්ත, ඒ වගේම කඩදාසි, ඒ වගේම ඇමෝනියා සහ අම්ල නිෂ්පාදනය මෙන්න මේ කියන දේවල් ටික තමයි අපිට ප්‍රධාන වශයෙන් තියෙන්නේ. මීට අමතරව ප්‍රතික්‍රියා කුටීරය සහ ඔය MSDS පත්‍රිකාවයි, ඒ වගේම කර්මාන්තයක් සඳහා අවශ්‍යතා ඔය 5M සංකල්පය, 5S සංකල්පය, මෙන්න මේ දේවල් ටික තියෙනවා. එතකොට හැම වෙලාවෙම මෙන්න මේ දේවල් ගත්තොත් මේවට ගන්න අමුද්‍රව්‍ය මොනවද? ඒ වගේම මෙන්න මේ වගේ ක්‍රියාවලීන් මොනවද? එක් සංරචකයේ වැඩි වුණොත් අඩු වුණොත් වෙන හානි මොනවද? මේකෙන් පාරිසරයට වෙන්න පුළුවන් හානි මොනවද? ඒ පාරිසරික හානිය අවම කර ගැනීම සඳහා අපිට කරන්න පුළුවන් ක්‍රියාමාර්ග මොනවද? ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම දැන් ෆොස්ෆේට් වලින් අම්ල එකතු කරලා පූර්ණ අල්පාම්ලයට ලක් කරාට පස්සේ මෙයාගේ ජලාකර්ෂක බව වැඩි වෙනවා. එතකොට ඒ ජලාකර්ෂක බව අඩු කරන්න මොනවද ගන්න පුළුවන් ක්‍රියාමාර්ග? හරි. ඒ වගේම තමයි මේ හැම එකක්ම එක්ක මෙයාලට 3R සංකල්පය, සුපිරිසුදු නිෂ්පාදන සංකල්පය යොදා ගන්න ආකාරය පිළිබඳව ඔබ හොඳ සැලසුමකින් කටයුතු කරොත් එහෙනම් මේ ප්‍රශ්නෙට ඉතාම හොඳින් පිළිතුරු ලිවීමේ අවස්ථාවක් හිමි වෙනවා. එහෙමනම් දරුවනේ අපි ඊළඟ වීඩියෝවෙන් භෞතික විද්‍යා ප්‍රශ්න සාකච්ඡා කිරීම සඳහා යොමු වෙමු.